නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංකාරා කදලූපමා මායූපමංච විඤ්ඤාණං දේසිතාදිච්ච බන්දුනාති. නායක මහින්පාණන් වහන්සේ ප්‍රධාන ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් කාරුණික පින්නතුනි, අද දවස පොසොන්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන මේ විහාරස්ථානයේ දායක පින්නතුන් වන ඔබ හැම දෙනා වෙනුවෙන් සිදු කෙරෙනු ලබන ධර්මමය අමාවැස්ස, එහෙමත් නැත්නම් ඔබ හැම දෙනාගේම ධාර්මික ගමන් මඟ තවත් පෝෂණය කර ගැනීමට, උතුම් ධර්ම අවවාද මඟ පෙන්වීම ලබා ගැනීමට ලැබුණු උතුම් දවස තමයි අද දවස. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ මේ පින්නතුන්ට මේ හෝරාව තුළදී භාවනාමය වශයෙන් වැදගත් වෙන කරුණු කිහිපයක් පැහැදිලි කරලා දීලා අනතුරුව මේ භාවනාවට මාත් සමගම යොමු වන්නට. පින්නතුනි, අද මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන භාවනා අරමුණ තමයි සතිපට්ඨාන සූත්‍රයේහි ධම්මානුපස්සනා භාවනාවට අදාළව විග්‍රහ වෙන පංච උපාදානස්කන්ධ විදර්ශනා භාවනාව පිළිබඳව පැහැදිලි කරලා දීම. ඒ වගේම ඒ වඩන ආකාරය මේ පින්නතුන්ට මාර්ගෝපදේශ වශයෙන් මේ සුළු කාලය තුල සරලව ඒ වගේම කෙටියෙන් පැහැදිලි කරලා දීම. මෙහි මුල් අවස්ථාව හැටියට මම බලාපොරොත්තු වෙනවා මේ පින්නතුන්ට මොකද්ද මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද කියන එක කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම ඇයි අපි මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව වැඩි යුතු වන්නේ, කුමක් සඳහාද කියන කාරණාව සමග අපි දන්නවා බුදුරජාණන් වහන්සේ විවිධ මාර්ගවලින් ප්‍රවේශ වන්නට පුළුවන් නගරයකට විවිධ මාර්ගවලින් ඒ නගරයට ප්‍රවේශ වෙන්නට හැකියාව තියනා වගේ බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇතුළු ඒ දේශනා තුලින් අපිට මේ කෙලෙස් ධර්ම දුරු කරගෙන අඩු කරගෙන ටික මේ නිර්වාණ නැමැති නගරයට, නිර්වාණය නැමැති ස්ථානයට
ළඟාවීමට හෝ ඒ නිර්වාණය අපි තුළට පමුණුවා ගැනීමට තමයි ධර්මය දේශනා කළේ. ඒක එක පැත්තකින් ඊටාම සරල අදහසක් වගේ පේනවා. ඒ වගේම මේ ධර්මය ටික ටික අවබෝධ කරගන්නට අපිට ඒ ස්ථානයට ළඟාවීමේ හැකියාව තියෙන බව මේ ධර්ම මාර්ගය තුළ රැඳී ඉන්න අයට පෙනෙන දෙයක්. ඉතින් පින්නතුනි මෛත්‍රී භාවනාව තුළින් බුද්ධානුස්සති භාවනාව තුළින් අසුභ භාවනාව තුළින් මරණානුස්සති භාවනාව තුළින් ආදී මේ හැම භාවනාවක්ම සමත විදර්ශනා කියන මේ භාවනා තුළින් අපිට අන්නේ කියන ස්ථානයට අපි බලාපොරොත්තු වෙන ස්ථානයට මේ සංයෝජන ධර්ම ක්‍රමානුකූලව ප්‍රහාණය කරගෙන අඩු කරගෙන නැති කරගෙන ඒ ස්ථානයට ළඟා වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒකට ඊටාම පහසුවෙන් ළඟා වෙන්නට හැකි භාවනාවක් තමයි දැන් මේ අවස්ථාවේදී මම ඔබට පැහැදිලි කරලා දීමට බලාපොරොත්තු වෙන මේ ස්කන්ධ විදර්ශනාව. එහෙමත් නැත්නම් පංච උපාදානස්කන්ධ විදර්ශනාව කියන මේ භාවනාව. මේ වචනේ තුලින්ම පැහැදිලි වෙනවා මේක ඍජුවම විදර්ශනා භාවනා ගණයට ගැනෙන අවබෝධ කරගත යුතු භාවනාවක් කියන එක. මුලින් මම ගාථාවක් ප්‍රකාශ කළා මේ ප්‍රවේශයක් හැටියට පේන පින්නූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංකාරා කදලූපමා මායූපමංච විඤ්ඤාණං දේසිතා දිච්ච බන්දුනා. මේ ගාථාව තුළින් බුදු මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක උපමානුසාරයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. පේන පින්නූපමං රූපං මේ රූපය රූපෝපාදානස්කන්ධය පෙන පිනකට හා සමානයි. වහා ඇති වෙලා වහා විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්ත නිසා පෙන පිනකට සමාන කරලා තියෙනවා. වේදනා බුබ්බුලූපමා දිය බුබුලකට සමානයි වේදනාව. මරීචිකූපමා සංඥා මේ සංඥා ස්කන්ධය මිරිඟුවක් හා සමානයි. මහ කාන්තාරයක ඈත පේන්න තියෙන මිරිඟුව පසුපස්සේ විපාසයට පත්වුණු මුවෝ හඹාගෙන යනවා. ඒ පසුපස්සේ හඹාගෙන ගියාට ජලය වගේ පෙනුනට පිපාසය සංසිඳවා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. යන්න ඈතට තමයි ගමන් කරන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ සත්වයා මරීචිකූපමා සංඥාවන් පසුපස්සේ හඹාගෙන යනවා. කවදාවත් තෘප්තියකටපත් වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැති නිසායි ඒ උපමාව දක්වන්නේ. සංඛාරා කදලූපමා මේ සංස්කාර හරියට කෙසෙල් කඳක් හා සමානයි. කෙසෙල් කඳ අරටුව හොයාගෙන පතුරු ගසමින් අයින් කරමින් හොයාගෙන ගියාට අරටුවක් හොයාගන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සංස්කාර කියන මේ ස්කන්ධය හරියට කෙසෙල් කඳකට සමාන කරලා උපමා කරලා දැක්වුවා. ඒ වගේම මායූපමංච විඤ්ඤාණස්කන්ධයත් මායාවක් හා සමානයි. තිබෙන බව හැඟෙනවා, අතට ගන්නට පුළුවන්කමක් නැහැ, අල්ලන්නට පුළුවන්කමක් නැහැ. රැවටීමටපත් වීම පමණයි සිද්ධ වෙන්නේ. මෙන්න මේ කියන ස්කන්ධ පංචකය තමයි පංච උපාදානස්කන්ධය හැටියට මේ ධර්මයේ තුල උගන්වන්නේ.
ඉතින් බුදුහාමුදුරුවෝ මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම තුළින් තමයි අපට මේ නිර්වාණ මාර්ගයේ පළවෙනි සංයෝජනය ප්‍රහාණය කිරීම. එහෙමත් නැත්නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට හැකියාව ලැබෙන්නේ කියලා දේශනා කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පළවෙනි සංයෝජනය. සෝතාපන්න පුජ්‍යලයා ප්‍රහාණය කරන පළවෙනි සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. අපි දන්නවා සංයෝජන 3ක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන 3ක් තියෙනවා. සෝතාපන්න පුජ්‍යලයා ප්‍රහාණය කරන. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිරිසිදු දැන ගැනීම අවබෝධ කර ගැනීම තුළින් තමයි අපට සක්කාය දිට්ඨිය නැති කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ සඳහා අපි මේ පංච උපාදානස්කන්ධය කියන කුමක්ද කියන එක සම්මුති ඥානයෙන් පොතපත කියවලා හෝ ධර්ම දේශනා ශ්‍රවණය කරලා හෝ එහෙමත් නැත්නම් ධර්ම සාකච්ඡා පවත්වලා හෝ යම් වටහා ගැනීමක් අවශ්‍ය වෙනවා. මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව නැත්නම් ස්කන්ධ විදර්ශනාව තුළින් අපිට හරියටම අවබෝධ කරගන්නට අවස්ථාව ලැබෙනවා. කුමක්ද මේ අපි හැම දිනම තේරුම් අරගෙන අපිට දැනෙන මේ පංච උපාදානස්කන්ධේ කුමක්ද කියන කාරණාව. ඒ කොහොමද ඒක අපි තේරුම් ගන්නේ? විශේෂයෙන් බුදුහාමුදුරුවෝ සංයුත්ත නිකායේ සත්තට්ඨාන කියන සූත්‍රයකින් දේශනා කරලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධය ආකාර 7කින් අවබෝධ කරගත යුතු බව. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ආකාර 7කින් අවබෝධ කරගත යුතු බවයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් පින්නතුනි ඒ කරුණු විශේෂ වශයෙන් විස්තර වශයෙන් සඳහන් කරන්නට නෙමෙයි කෙටියෙන් මේ භාවනාවට ප්‍රවේශයක් වශයෙන් පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පින්නතුනි දැන් මේ මෙතන වචන 3ක් තියෙනවා මේ පදයේ තුල. පංච උපාදාන කන්ද. ඒ වචන 3 එකතු වුණාට පස්සේ තමයි හැදෙන්නේ පංච උපාදාන කන්ද කියලා. පංච කියලා කියන්නේ කාරණා පහක්. ඒ කාරණා පහ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ. උපාදාන කියලා තව වචනයක් තියෙනවා. උපාදාන කියලා කියන්නේ අපි දැඩිව අල්ලාගෙන සිටින. උපාදාන කියන්නේ දැඩිව අල්ලාගෙන සිටින. එතකොට අපි මේ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහ අපි දැඩිව අල්ලාගෙන සිටිනවා. එතකොට ඒ නිසා තමයි උපාදාන කියන වචනේ එතෙන්ට භාවිතා වෙලා තියෙන්නේ. ඒ වගේම ස්කන්ධ කියලා තව වචනයක් තියෙනවා. මේ ස්කන්ධ කියන වචනේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා විශේෂයෙන්ම මහා පොන්නම කියන සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ ආකාර 11කට. ස්කන්ධ කියන වචනය ආකාර 11කට පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අර්ථය තමයි රාශිය ගොඩ කියන අර්ථය. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සියල්ලේ එකතුව රාශිය ගොඩ කියන අර්ථය තියෙනවා ස්කන්ධ කියන එකේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ මහා පොන්නම කියන සූත්‍රයේදී පැහැදිලි කරලා දීලා තියෙනවා
මොකද්ද මේ රාශිය ගොඩ කියන එකේ හරිම අර්ථය කියන එක. එතනදී උන්වහන්සේ පැහැදිලි කරනවා අතීතය පිළිබඳව පංච උපාදානස්කන්ධය. ඒ වගේම අනාගතය පිළිබඳව. ඒ වගේම වර්තමානයේ පිළිබඳව මේ කාලත්‍රය. ඒ වගේම අජ්ජත්තික තමාට සම්බන්ධ බාහිර ලෝකයෙන් බැහැර ස්කන්ධයන්. ඒ වගේම හීනයයි අදහස් කරන ප්‍රණීත උසස්යයි අදහස් කරන සුකුම සියුම්යයි අදහස් කරන ඕලාරික ගොරෝසයයි අදහස් කරන දූර ඈතින් තියෙන අවිදූර සමීපේ තියෙන මෙන්න මේ කියන නිර්ණායකයන් 11 යටතේ විස්තර වෙන මේ කාලය සහ අවකාශය තුල පවතින ස්වභාවයන් රාශියට තමයි කියන්නේ ස්කන්ධ කියන වචනේ කියලා බුදුහාමුදුරුවෝ මේ මහා පුන්නම කියන සූත්‍රයේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙමනම් පින්නතුනි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ අන්නේ කියන කාලය සහ අවකාශය තුල පවතින ඔය කියපු ලක්ෂණ වලින් යුක්ත අපි හැමදෙනාම විසින් පෘථග්ජනයන් වශයෙන් අපි හැමදෙනාම විසින් දැඩිව අල්ලාගෙන තියෙන මෙන්න මේ කියපු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කාරණා පහ තමයි එහෙමනම් පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ තවත් අවස්ථාවකදී පැහැදිලි කරනවා මේ ස්කන්ධ පහ කියලා කියන්නේ සත්වයාට. සත්වයා කියන වචනයෙන් අර්ථවත් වෙන්නේ මේ ස්කන්ධ මේ පංච උපාදානස්කන්ධයට ඇලුණු කියන අර්ථයෙන් තමයි සත්වයා කියන නමින් අපි හැමදෙනාම හඳුන්වලා තියෙන්නේ. එතකොට අපි හැමදෙනාටම කියන්නට පුළුවන් පොදු නාමයක් තමයි සත්වයෝ. නැත්නම් සත්වයා. ඒ සත්ව කියන වචනේ තේරුම තමයි ඇලුණු කියන එක. මොකේද ඇලිලා තියෙන ස්වභාවයෙන්ම මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ උපාදාන පහට. ඒ නිසා අපි සත්ව කියන නාමයෙන් හඳුන්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අපි හැමදෙනාම මෙන්න මේ කියන ස්කන්ධ පහ වටා කැරකෙමින් ඇලෙමින් සොයමින් හැසිරෙන නිසා අපි මේ ලෝකයේ තුල මේ විශ්වයේ තුල පවතිනවා. ඒකට ඒ අම්මාකාරයකට අපි පිරිසිදු අවබෝධයක් ලබා ගන්නවද? බුදුහාමුදුරුවෝ අන්නේ ඒ කාරණාව පැහැදිලි කළා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන වචනයත් සමග යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය පිළිසිඳ අවබෝධ කරගන්නවාද අන්නේ තැනැත්තා දුක කියන එක අවබෝධ කරගන්නවා. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා කියලා දේශනා කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි මෙන්න මේ කාරණා වලින් ඔබට දැන් පැහැදිලි වන්නට ඕනේ බුදුහාමුදුරුවෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සත්වයා නැත්තම් අපි නිර්මාණය වෙලා තියෙන අපේ මේ ජීවිතය නැත්තම් මනුස්ස සත්වයාගේ ජීවිතය පවතින ස්කන්ධ පහ පිළිබඳව විශේෂයෙන් දකිමින් ඒ ඇතිවීම ඒ පවතින ආකාරය ඒ නැතිවීම ආදී ආකාර හතකට අර සත්තට්ඨානකී සූත්‍රයේදී දේශනා කරපු ආකාරයට ඒ පිළිබඳව අවබෝධයකින් යුක්තව ඒ ඇතිවීම සහ නැතිවීම සහ පවතීම ආදී මේ කරුණු පිළිබඳව මෙනෙහි කිරීම අවබෝධ කර ගැනීම තමයි මෙන්න මේ ස්කන්ධ විදර්ශනා භාවනාවෙන් සිදු කෙරෙන්නේ. ඒ කියන්නේ පින්නතුනි ඒ තුලින් තමා දෙස
සත්වයා දෙස නිසි ආකාරයෙන් දකිමින් සක්කාය දිට්ඨි කියන මේ තමන්ගේ ශරීරයේ පිළිබඳව පවතින වැරදි දෘෂ්ටිය වැරදි දැකීම පළමු කොටම නැති කර ගැනීමට තමයි අපි මේ තුලින් උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි ඒක ස්කන්ධ විදර්ශනාව මේ ස්කන්ධයන් පිළිබඳව විදර්ශනා කියන වචනයෙන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී තවත් අවබෝධයට වැදගත් වෙන වචන දෙකක් තියෙනවා. පංචස්කන්ධය කියන වචනේ සහ පංච උපාදානස්කන්ධ කියන වචන දෙක. දැන් අපි පෘථග්ජනයන් වශයෙන් ජීවත් වෙන නිසා පෘථග්ජන ලෝකේ මේ ලෝකයට ඇලිලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ දේවල් වලට මේ ස්කන්ධයන්ට ඇලිලා ගැලිලා ඒ තුල මමය මගේය මගේ ආත්මය කියලා අපි කල්පනා කරමින් ජීවත් වෙන නිසා අපේ තුල තියෙන පෘථග්ජනයන් තුල තියෙන පංච උපාදානස්කන්ධය. හැබැයි රහතන් වහන්සේලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී ඒ මාර්ගඵලවලටපත් වෙච්ච විශේෂයෙන්ම රහතන් වහන්සේ තුල පවතින්නේ පංච උපාදානස්කන්ධේ නොවේ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. උන්වහන්සේලා තුල ස්කන්ධයන් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන උන්වහන්සේලාගේ පරිනිර්වාණය දක්වා පවතිනවා. හැබැයි උපාදාන කියන වචනය තුලින් උන්වහන්සේලා අර්ථවත් වෙන්නේ නැහැ. උපාදාන කියන්නේ දැඩිව අල්ලා ගැනීම. ඒතර උන්වහන්සේලා රූපයේ හැටියටවත් තමන්ගේ හැටියටවත් එහෙමත් නැත්නම් තමන්ගේ ආත්මයේ හැටියටවත් තමන්ය කියන අදහසින් යුක්තව රූපේ අල්ලාගෙන නැහැ. වේදනාව අල්වාගෙන නැහැ. සංඥාව අල්වාගෙන නැහැ. සංකාර අල්වාගෙන නැහැ. විඥාන අල්වාගෙන නැහැ. ඒ නිසා උන්වහන්සේලා මේ සත්ව කියන නාමයෙන් ගැනෙන පංච උපාදානස්කන්ධය අල්වාගෙන සිටීම කියන අර්ථයෙන් හඳුන්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේලා හඳුන්වන්නේ ලෝකෝත්තර කියලා. ලෝකුත්තර. මේ ලෝකයෙන් මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඈතර වුණු උත්තමයන් වහන්සේලා. නමුත් අපි තුල යම් කිසි ආකාරයක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධ නැත්නම් ස්කන්ධයන් අල්වාගෙන සිටින නිසා මගේ ඇස මගේ කය මගේ නාසය මගේ රූපය ආදී විදිහට මේ ලෝකය පිළිබඳව තමන් තුළ පවතින මේ ලෝකයේ පිළිබඳව අල්ලාගෙන සිටින නිසා අපි තුළ තමයි පංච උපාදානස්කන්ධය පවතින්නේ. ඒකට ඒ නිසා තමයි අපි සක්කාය දිට්ඨි කියන සංයෝජනය ප්‍රහීන කරලා නැහැ කියලා හඳුන්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ කියන රූපය කියලා ගත්තාම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම පැහැදිලි කරලා දීලා තියෙනවා ඉද වික්කවේ වික්ඛු රූපං පජානාති. රූපය පිළිබඳව මනවින් දැනගන්නවා. සත්තට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ විදිහට. ඒ වගේම රූප සමුදයං පජානාති. රූපයේ හට ගැනීම පිළිබඳව මනවින් දැනගන්නවා. රූප නිරෝධං පජානාති. රූපය නිරෝධයටපත් කිරීම පිළිබඳව දැනගන්නවා. කවුද? මේ ස්කන්ධ දර්ශනාව කිරීම තුළින් සක්කාය දිට්ඨිය දුරු කරන පුජ්‍යලයා. ඒ වගේම රූප නිරෝධ ගාමිනී පටිපදං පජානාති. එතකොට මෙතන නියෝජනය වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය රූපං පජානාති කියන්නේ එතකොට දුක්ඛ දැනගන්නවා. ඒ වගේම දුක්ඛ නිරෝධේ රූප නිරෝධය කියලා කියන්නේ දුක්ඛ නිරෝධය. එතකොට රූපය කියලා කියන්නේ අපිට දුක නිර්මාණය කරලා දෙන දේ. ඒ වගේම රූප නිරෝධ ගාමිනී පටිපදං පජානාති. මේ රූපය නිරෝධයටපත් කිරීමේ මාර්ගය එමත් නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ග ප්‍රතිපදාව පජානාති මනවින් දැනගන්නවා. ඒ වගේම සත්තට්ඨාන කියලා කියන්නේ කාරණා 7ක්.
රූපස්ස අස්සාදම් පජානාති. මේ රූපේ තුලින් ලබන සුඛයි සුභයි සෝමනස්සයක් තියෙනවා කියලා අපි ගාව තියෙනවා අවිද්‍යාව. අන්න ඒ తত্ত্বය මනවින් පජානාති මනවින් දැනගන්නවා. ඒ වගේම රූපස්ස ආදීනවං පජානාති. කෘතඥයේ හැටියට අපි මේ විඳින්නා වූ දුක් කම්කටොළු ලෙඩවීම අසනීප තත්වයන්ට පත්වීම ආදීනව මේන් අප විඳවන ආකාරයෙන් දුකට පත්වීම මෙහි ඇති දුක්ඛිත භාවය පජානාති අවබෝධ කරගන්නවා. මේ රූපස්කන්ධය තුල වේදනාස්කන්ධය තුල සංඥාස්කන්ධය තුල සංකාරස්කන්ධය තුල ඒ වගේ විඥානස්කන්ධය තුල පවතින ආදීනව එයින් අපි ලබන විවිධාකාර දුක්ඛිත පැත්ත දුක් පීඩාවන් අපි හොඳින් අවබෝධ කරගන්නවා කියන එක උන්වහන්සේ පැහැදිලි කළා. ආදීනවං පජානාති. ඒ වගේම රූපස්ස නිස්සරණං පජානාති. ඒ රූපයෙන් ඇතිවෙන දුක්ඛම් කටළු ඒ පැත්ත දැකලා නිස්සරණං ඒ අත්හැරීමෙන් ලබන සැනසීම දැනගන්නවා. අනේ ඒ දක්වා මේ පුද්ගලයාට සත්තට්ඨාන සූත්‍රයට අනුව අවබෝධය ඉහළට ගමන් කරන්නට පුළුවන්කම ලැබෙනවා. නුවණින් ඒ කාරණා ටික දකින බව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් විශේෂයෙන්ම චුල්ල වේදල්ල වගේ සූත්‍රවලදී මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේ පැහැදිලි කරලා දුන්නු අවස්ථාවක් තියෙනවා. ඉතින් ওই කියපු හැම සූත්‍රයකින්ම පින්නතුනේ අපිට අදහසක් ඇති කරගන්නට පුළුවන් මොකද්ද මේ පංච උපාදානස්කන්ධය? මොකද්ද මේ පංච උපාදානස්කන්ධයෙන් ඇතිවෙන බලපෑම මේ සංසාරික ජීවිතයට කියන කාරණා පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම රූප කියලා හඳුන්වනකොට අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ රූප 18 රූප 28ක් වන රූප සහ උපාදාය රූප සමග මේ සත්වයාගේ දකින්නට පුළුවන් ඝන ස්වභාවය, ඒ වගේම වැగిරෙන ස්වභාවය, ඒ වගේම දිලිසෙන බබලන රස්නේ උෂ්ණේ ආදී මේ ස්වභාවයන් සමග තමයි අපේ මේ පංචස්කන්ධය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට රූප කොටසට අන්නේ කියන 8 රූප තුල විග්‍රහ වෙන කොටස තමයි එතනින් නියෝජනය වෙන්නේ. ඒ වගේම වේදනා කියන එකත් ඒ විදිහමයි. අපිට ලැබෙනවා සුඛ වේදනා ලැබෙනවා, දුක්ඛ වේදනා ලැබෙනවා, අදුක්ඛම සුඛ වේදනා මේ ශරීරයට ලැබෙනවා. ඉතින් ඒවා අපි ඇස උපයෝගී කරගෙන, කන උපයෝගී කරගෙන ආදී විදිහට මේ ඉන්ද්‍රිය මාර්ගයෙන් අපි ලබනවා, ආස්වාදනය කරන බව අපි දන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ අන්නේ තත්වයන් නිසියාකාරව දකිමින් කටයුතු කිරීම තුළින් අපිට මේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නට පුළුවන් බව දේශනා කළා. ඉතින් ওই විදිහට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයම අපි තුල පවතින්නේ කෙසේද කියන කාරණාව අවබෝධ කර ගැනීමට ස්කන්ධ විදර්ශනා කියන මේ භාවනාව වැදගත් වන බව තමයි මෙන්න මේ කාරණා වලින් පැහැදිලි වන්නේ. මෙමනම් ඒ අනුව මේ පින්නතුන්ට මේ අවබෝධයත් සමග මේ වටහා ගැනීමත් සමග ඉදිරියට අපි සුළු වෙලාවක් ඒ භාවනාමය වශයෙන් මේ අවස්ථාව තුලදී අපි උත්සාහ කරමු කෙසේද මේ අවබෝධය තරමක් දුරට හරි ලබා ගන්නේ කියන කාරණාව. ඉතින් ඒ නිසා පින්නතුනි දැන් අපි භාවනාව වශයෙන් සිද්ධ කිරීමේදී විශේෂයෙන්ම මේ විදිහට අපි මේ
දුරස්තව ඉඳගෙන මේ මාධ්‍ය තුලින් සිද්ධ කරන භාවනාමය ක්‍රියාවක් නිසා අපිට බාධාවන් තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ වගේ ස්කන්ධ විදර්ශනා ආදී මේ ටිකක් ගැඹුරු. නමුත් නිර්වාණයම අරමුණු කරගත්ත මේ භාවනාව අපිට මේ ආකාරයේ මඟ පෙන්වීමකින් තමයි සිද්ධ කිරීමට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට තම තමන් ඉන්න ඒ ආසනවල ඉඳගෙන මේ උපදෙස් වලට අනුව මේ භාවනාව සිද්ධ කිරීමට සූදානම් වෙන්න. මේ වචන ඒ වගේම අර්ථවලට අනුව සිත තුළ අදහසක් ඇති කරගෙන අපි මේ භාවනාව සිද්ධ කිරීමට සූදානම් වෙමු. පළමු කොටම චාරිත්‍රානුකූලව මේ පින්නතුන් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියපු ආකාරයට අද උදෑසන සිට සිල්වත් භාවයෙන් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙලා සිටිනවා. ඉතින් ඒ වගේම පූර්ව කෘත්‍ය වශයෙන් අපි දන්නවා බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති කියන මේ චතුරාර්යකා භාවනාව සිද්ධ කරනවා. ඉතින් අනතුරුව මේ ස්කන්ධ විදර්ශනාවට අදාළ භාවනා සිතවිලි ගොඩනගා ගන්න උත්සාහවන්ත වෙමු. ඔබ මා ප්‍රකාශ කරන ඒ වාක්‍ය වලට අනුව පළමු කොට චතුරාර්යකා භාවනාව ඊතා සුළු මොහොතක් වඩලා ඊට පස්සේ ස්කන්ධ විදර්ශනා භාවනාවට සම්බන්ධ ඒ සිතවිලි මා ප්‍රකාශ කරන වචන වලට අනුව ගොඩනගා ගන්න උනන්දු වෙන්න. ඒ පිළිබඳව ස්කන්ධයන් පිළිබඳව නුවණින් දකින්නට ඔබට මේ භාවනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේ ප්‍රාර්ථනා කරගනිමින් පළමු කොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරගමු. මාත් එක්කම නමස්කාරය කියමු කවුරුත්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරගන්න. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අරහං ආදී බුදු ගුණයන්ගෙන් යුක්ත වනසේක. බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු හේන්ද සියලු පාපයන්ගෙන් මිදුණු හේන්ද රහසින්වත් පව් නොකළ හේන්ද අරහං නම් වනසේක. සාදු සාදු සාදු. මෛත්‍රී පිළිබඳව කල්පනා කරගන්න. මම සුවපත් වෙම්වා නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා මාමෙන්ම සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා.
අසුභය පිළිබඳව කල්පනා කරගන්න. මාගේ මේ ශරීරය දෙතිස් කුණප කොටසකින් යුක්තය. කේසා කෙස්ය ලෝමාලොම්ය නඛානිය පොතුය දන්තාදත්නිය තචෝ සමය. මරණ සතිය පිළිබඳවත් සිතිවිල්ලක් ගොඩනගා ගන්න. මාගේ ජීවිතය මරණයෙන් කෙලවර වන්නේය. මම අවශ්‍යයෙන්ම මරණයට පත්වන්නේය. මම මරණය කෙලවර කොට ඇත්තෙක්මි. මාගේ ජීවිතය ඕනෑම මොහොතකදී මරණයට පත්විය හැක්කේය. සාදු සාදු සාදු. පින්නතුනි, පළමු කොට මේ පංච උපාදානස්කන්ධය පොදුවේ කල්පනා කරමින් සිතමින් මේ ආකාරයට හිතන්න. පංච උපාදානස්කන්ධය යනු මාගේ මේ ශරීරයයි. මාගේ මේ ශරීරය රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පංචකයකින් යුක්ත වන්නේය. මේ ස්කන්ධ පංචකය මම නොවේ, මගේ ආත්මයද නොවන්නේය. මට පාලනය කර නොහැකි වන්නේය. ඒ නිසා මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. නැවතත් ඒ විදිහටම කල්පනා කරන්න. මාගේ මේ ජීවිතය ස්කන්ධ පංචකය වන්නේය. රූප වේදනා සංඥා සංඛාර විඥාන යනු එම ස්කන්ධ පංචකයයි. ඒ ස්කන්ධ පංචකය මම නොවෙමි, මගේ නොවෙමි, මගේ ආත්මයද නොවේ. ඒ නිසා මේ ස්කන්ධ පංචකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. දැන් පින්නතුනි, වෙන වෙනම මේ රූප උපාදානස්කන්ධය
ඒ වගේම වේදනානුපාදානස්කන්ධකය, සංඥා උපාදානස්කන්ධකය, සංඛාර උපාදානස්කන්ධකය, විඥාන උපාදානස්කන්ධකය වෙන වෙනම ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න. ස්වභාවය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් කල්පනා කරන්න. රූප උපාදානස්කන්ධකය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයද නොවේ. රූප උපාදානස්කන්ධකය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයද නොවේ. එම නිසා මෙම රූපෝපාදානස්කන්ධකය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ විදිහට වේදනා උපාදානස්කන්ධකය පිළිබඳව කල්පනා කරමු, භාවනා කරමු. වේදනා උපාදානස්කන්ධය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයද නොවේ. එම නිසා වේදනා උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඊළඟට සංඥා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයද නොවේ. එම නිසා සංඥා උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම සංඛාර උපාදානස්කන්ධකය. සංඛාර උපාදානස්කන්ධය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයද නොවේ. සංඛාර උපාදානස්කන්ධකය මගේ නොවන නිසා, මම නොවන නිසා, මගේ ආත්මයද නොවන නිසා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඊළඟට විඥාන උපාදානස්කන්ධය පිළිබඳව. විඥාන උපාදානස්කන්ධය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මයද නොවේ. විඥාන උපාදානස්කන්ධය මගේ නොවන නිසාද, මම නොවන නිසාද,
මගේ ආත්මය නොවන නිසාද අස්වභාවයෙන්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ විදිහට පින්නතුනි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ව්‍යවහාර ඥානය ඇති කරගෙන ඒ වගේම භාවනාමය වශයෙන් ස්කන්ධ විදර්ශනාව හැටියට ඒ ස්කන්ධයන් වෙන වෙනම අරගෙන හැකි හැම අවස්ථාවකදීම භාවනා මානසිකාරයක් වශයෙන් තමන්ගේ සිත ඒ වගේම තමන්ගේ මනස හොඳින් යොමු කරගෙන එය ඇතිවීම නැතිවීම සහ පැවතීම පිළිබඳව හොඳට දකිමින් භාවනා කරන්නට විදර්ශනා වඩන්නට විශේෂයෙන් දකින්නට උත්සාහවන්ත වෙන්න. එවිට අපිට මේ සක්කාය දිට්ඨි කියන සංයෝජනය දුරු කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ අනුව තමයි සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ආදී මේ මාර්ගඵල පිළිවෙලින් රහත් භාවය දක්වාම ගමන් කරන්නට ස්කන්ධ විදර්ශනා භාවනාව තුළින් හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා ඔබට මේ භාවනාමය හෝරාව යම් කිසි ආකාරයක අත්වලක් මඟ පෙන්වීමක් වුණා නම් ඒ තව තවත් දියුණු කරගෙන ඒ තුළින් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.